සියලු දෙනාටම මයි ක්ලාසට් channel එකට ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද අපි මේ ෂර්ට් එකකින් බ්ලවුස් එකක් මහගන්නේ කියලා. මම අද පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ කළු පාට ෂර්ට් එකක්. මේක large size ෂර්ට් එකක්. ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් මේ වගේ අඳින්න නැතුව අයින් කරපු ෂර්ට් ගොඩක් පරණ පාට වෙලා නැති එක්ක අලුත්ම ෂර්ට්ස් වගේ වගේ තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ඒව කපලා බ්ලවුසස් මහගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ බ්ලවුස් එක මහන්නේ කියලා. මම පාවිච්චි කරන ෂර්ට් එකක්ද මේ ටිකක් මේ වගේ කඩා හැලෙන රෙද්දක් වගේ තියෙන ටිකක් සිල්ක් වගේ රෙද්දක්. ඉතින් ඒ වගේ රෙද්දකට ගැලපෙන බ්ලවුස් එකක් තමයි මම අද මහන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ගන්න බ්ලවුස් එකේ මැටීරියල් එක අනුව ඩිසයින් එක තීරණය කරන්න. ඉතින් මගේ අද ෂර්ට් එකේ තියෙන මැටීරියල් එකට ගැලපෙන විදිහේ බ්ලවුස් එකක් තමයි මම අද ඔයගොල්ලන්ට මහලා පෙන්නන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මේකේ අත් දෙක මේ ෂර්ට් එකෙන් වෙන් කර ගන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට එක්කෝ මෙන්න මේ වගේ සීම් රිප් එකක් පාවිච්චි කරලා මේකේ මෙහුම ලිහලා අයින් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක මේ විදිහට මේකේ අයිනෙන්ම අපිට මේ මෙහුම ගාවින් කපලා මේ අත අයින් කරගන්න පුළුවන්. දැන් අපි සීම් රිප් එකකින් මේක ඉවත් කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඒක නිසා මම මේක මේ විදිහට අයිනෙන් කපලා අයින් කරගන්නවා. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ අයිනෙන්ම කපලා මේ අත ඉවත් කරගන්න. දැන් මේ තියෙන්නේ අපි අත් දෙක ඉවත් කරගත්ත ෂර්ට් කොටස. මේ තියෙන්නේ අත් දෙක. මේ අත් දෙක අපි පස්සේ මේකට ආයෙ අල්ලනවා. අපි බලමු කොහොමද මේ ෂර්ට් එක ඉතුරු කොටස කපාගන්නේ. දැන් අපි අත් දෙක ඉවත් කරගත්තට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ මේකේ උරහිස හොයාගන්න එක. මේකේ අපි දැනට මේ අපි ෂර්ට් එකක් නිසා අපි මේක කන්වර්ට් කරන්නේ මේකේ අපේ කර ලකුණු කරලා තියෙන නිසා අපිට මේක උරහිස මෙතන ඉඳලා මැනලා ලකුණු කරනවට වඩා ලේසි ක්‍රමයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. මේක ඔයගොල්ලෝ මේ ෂර්ට් එක ඇඳලා මේ ෂර්ට් එක ඇඳලා ඉස්සරහ බොත්තම් දාගෙන ඉඳෙද්දි ඔයගොල්ලන්ට පුළුවන් මෙතන උරහිස කොතනට එන්න ඕනද කියලා මේ වගේ පින් එකකින් මාක් කරගන්න. දැන් මම මේ වගේ පින් එකකින් මාක් කරගෙන තියෙන්නේ මගේ උරහිස කොතනට එන්න ඕනද කියලා. මගේ උරහිස ඇවිල්ලා තියෙන්නේ මෙතන අපේ කර තියෙන තැන ඉඳලා අඟල් 4කින්. ඊට පස්සේ මම කරන්නේ මේ අපේ ෂර්ට් එක මේ වගේ දෙකට නමා ගන්නවා. මේ විදිහට ඕගොල්ලෝ ගානට සයිඩ් සීම්ස් එක ගානට එන විදියට උරහිස් රේඛා දෙක එක උඩ එන විදියට වාටි එක උඩ එන විදියට මේ වගේ ඉස්සරහ බොත්තම් ටික ගලවලා තියන්න. මේ විදියට මේක නවා ගන්න ගානට. දැන් මම මේ ෂර්ට් එක ගානට නවාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ උරහිස් රේඛා දෙක එක උඩ තියෙනවා. සයිඩ් සීම්ස් දෙක එක උඩ ගානට තියෙනවා. ඊට පස්සේ මේ වාටිය එක ගානට තියෙනවා. දැන් අපි ඊටු ටික ඇඳ ගන්න යන්නේ. දැන් අපි උරහිස ලකුණු කරගත්තනේ. මම එතනින් මේ වගේ මාක් එකක් දාගෙන මේක අයින් කරගන්න. පින් එක අයින් කරගන්න. ඊට පස්සේ අපි මෙතන උරහිසේ ඉඳලා අඟල් භාගයක් මේ පැත්තට මෙහෙම වාසියක් තියාගන්න. දැන් අපි උරහිස මින්ම ලකුණු කරගත්තට පස්සේ අපි මෙතනින් කිහිලි කට ගාවට කොච්චර උස තියෙනවද කියලා ලකුණු කරගන්න ඕනේ. මම මෙතන ටිකක් ලොකු බ්ලවුස් එකක් මහන නිසා, කියන්නේ ටිකක් අපි ලූස් බ්ලවුස් එකක් මහන නිසා මම කිහිලි කට ටිකක් ලොකුවට ගන්නවා. ඔයගොල්ලෝ ඇඟේ ගානට මේක මහ ගන්නවා නම් ඔයගොල්ලන්ට සාමාන්‍ය කිහිලි කට මින්ම දෙකට බෙදලා ලකුණු කරලා එතනින් මහන්න පුළුවන්. මගේ කිහිලි කට මින්ම අපි කිහිලි කට මින්ම කියන්නේ කිහිල්ල වටේට අපි ටේප් එක දැම්මම එන මින්ම. මගේ කිහිලි කට මින්ම අඟල් 16ක් ඇවිල්ලා තියෙනවා. 16 දෙකට බෙදුවම අඟල් 8යි. එතකොට මම මෙතන අඟල් 8 මෙතන පල්ලෙහාට ගත්තොත් අඟල් 8 ඉඳලා මට මේ පැත්තට තියෙන්නේ ඇඟේ ගානටම වගේ. කියන්නේ පපුවට මින්ම 4ට බෙදුවම එන දුර වගේම දුරක් තමයි
මෙතන තියෙන. ඒක නිසා මට මේක තව ටිකක් ලොකු කරන්න ඕන නිසා මම මීට වැඩිය මේ කිහිලි කටමෙන්න තව පොඩ්ඩක් පල්ලෙහෙන් අඳිනවා. ඒක නිසා මම දැන් මගේ ඇඟේ ගානටම ගන්නව නම් එන්න ඕනේ මේ 8නේ. මම මෙතන අඟල් 9.5ක් වගේ පල්ලෙහාට කිහිලි කට ගන්නවා. මම එතනින් මේක ලකුණු කරගෙන එතනින් මේ පැත්තට ගන්න පුළුවන් උපරිම දුර ගන්නවා. ඒ කියන්නේ මට මේ බ්ලවුස් එක මට පුළුවන් තරම් ලොකුවට තමයි මහ ගන්න ඕනේ. ඒක නිසා මම මෙතෙන්ට වෙනකම්ම ගත්තා. එතකොට මෙතන පළල මට ඇවිල්ලා තියෙනවා අඟල් 11ක්. ඒ කියන්නේ මගේ පපුවට මින්ම අඟල් 37යි. අඟල් 37 හතරට බෙදුවම අඟල් 9.5යි. එතකොට මම මෙතන අඟල් 11ක් ගත්තා. එතකොට මම වැඩිපුර තියලා තියෙනවා අඟල් 1.5. ඊට පස්සේ අඟල් 1.5ක් තිබ්බ කියන මට මේක සාමාන්‍ය ප්‍රමාණයකට ලොකු බ්ලවුස් එකක් මහ ගන්න පුළුවන්. මම කරන්නේ මේක මේ විදියට කෙලින් ඉරක් ඇඳලා අපිට පුළුවන් මේක මේ විදියට දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ ෂර්ට් එකේ ඉස්සරහයි පිටිපස්සයි කියලා වෙනම ඉස්සරහ අක්කට ගැඹුරු කරලා නැහැ. කියන්නේ මේක අපි ෂර්ට්ස් මහනකොට මේක ලූස් නිසා. දැන් ඕගොල්ලෝ ඇඟේ ගානට බ්ලවුස් එක මහනවා නම් ඕගොල්ලන්ට මම කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙන විදිහට මෙතන මැද භාගයක් ලකුණු කරලා එතනින් මෙතන මිඩල් පොයින්ට් එක ලකුණු කරලා එතනින් අඟල් භාගයක් ඇතුළට කරලා ඉදිරිපස කර මේ විදිහට රවුන්ඩ් කරලා ඇඳ ගන්න පිටිපස කිහිලි කට මේ විදිහට කෙලින් ඇඳ ගන්න. හැබැයි දැන් මම මේකේ තිබුණ විදිහටම කිහිලි කටවල් දෙක එක ප්‍රමාණයට අඳිනවා. මොකද මම ටිකක් ලූස් බ්ලවුස් එකක් මහන නිසා. මම කරන්නේ මෙතන ඉඳලා මේ විදිහට එකම ප්‍රමාණයේ වගේ කිහිලි කටක් මේ විදිහට ගොඩාක් ඇතුළට හැරිලා නැති කර්ව් එකක් ඇඳ ගන්න. ඔයගොල්ලන්ට මේක වෙනස් වෙයි කියලා හිතෙනවා නම් මේ විදිහට කපන්න කලින් පින් එකක් ගහලා රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මෙතන ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ බ්ලවුස් එකේ උස ඇඳ ගන්න එක. මගේ බ්ලවුස් එකේ උස මම ගන්නවා අඟල් 19ක් විදියට. එතකොට මම මෙතන කර උඩ ඉඳලා අඟල් 19ක් මේ විදියට ලකුණු කරනවා. ඒ අඟල් 19ට මම මැහුම් වාස් විදියට තව අඟල් 1.5ක් තියෙනවා. මේ විදියට අපි මෙතනින් රේඛා දෙකක් ඇඳ ගන්න. මේ තමයි අපේ ඉදිරිපස පළුව. ඊට පස්සේ අපි කරන්නේ මම මේකේ පිටිපස පළුව මේකට වැඩිය අඟල් 3ක් වගේ දිගට තියා ගන්නවා. මම පිටිපස පළුවත් මේකෙම ඇඳ ගන්නවා. මේ වගේ අඟල් 3ක් විතර එකෙන් පිටිපස පළුව මේක රෙඩි පොඩි කර්ව් එකක් දාලා දිගට තියෙන විදිහට තමයි මම අහන්නේ. ඒක නිසා මම මේක මෙන්න මේ විදිහට මෙහෙම ඇඳ ගන්නවා. මේක තමයි එතකොට පිටිපස පළුවේ වාටිය රේඛාව. මේ වගේ ඔයගොල්ලන්ට කැමති විදිහේ කර්ව් එකක් ඇඳ ගන්න පුළුවන්. මම පිටිපස්සෙන් කර්ව් එක ටිකක් මේක මේ රේඛාව නෙමෙයි මෙන්න මේ රේඛාවේ ගන්නට මේ වගේ ඇඳ ගන්න. ඇඳගෙන අපි කරන්නේ මේ අපි කිහිලි කට ගත්ත රේඛාව තියෙනවානේ. ඒ රේඛාව මෙතන පල්ලෙහාට දික් කරනවා. දික් කරලා ඕගොල්ලන්ට මේ පැත්තෙන් තව ඉඩ තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මේකට මැහුම් වාසියක් තියන්න. මම මේකට මේ වගේ අඟල් භාගයක වගේ මැහුම් වාසියක් තියෙනවා මගේ ෂර්ට් එකේ ඉඩ තියෙන විදිහට. මේ විදිහට මැහුම් වාසියත් මම මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපි මේ වාටිය රේඛාව ඉඳලා තමයි මේ පිටිපස්සේ කර්ව් එක යන්නේ. ඒක නිසා මේකේ වාටියටත් එක්ක ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක කපා ගන්නවා. කපා ගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. මුලින්ම අපි මේ අපේ පිටිපස්සේ පළුව තමයි
කපා ගන්න ඕනේ. මේ කපා ගන්න කලින් අපිට පුළුවන් මේ වගේ ඉස්සරහා පළුවේ අපි කපන්න ඕන. අපි ඉස්සරහා පළුවේ වාටිය ඇඳගත්තනේ. මේක දැන් අපි අනිත් පැත්තේ පළුවේ මාක් කරලා නැහැනේ. ඒක නිසා මේ වගේ මෙහෙම පින්ස් ගහලා අපිට මේක සලකුණු කරන්න පුළුවන්. අනිත් පැත්තට මේ පැත්තෙන් පින්ස් ගහුවාම අපිට අනිත් පැත්තෙන් මේ රේඛාව අනිත් පැත්ත හැරෙව්වම ඇඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට මුලින් අපි පින්ස් ටිකක් ගහලා මේ රේඛාව ලකුණු කරගෙන ඊට පස්සේ අපි මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ මේ වගේ අංශයක් කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට අත් කට කපා ගන්න. දැන් අපි කරන්නේ මේක මේ විදිහටම අනිත් පැත්ත හරවලා අපේ මේ ඉදිරිපස මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳලා අපිට පුළුවන් මේ පැත්තේ තියෙන මේ පින්ස් ටික ඉවත් කරන්න. ඉවත් කරලා මම මේක මේ විදිහට කපා ගන්නවා. පස්සේ අනිත් පැත්ත හරවලා මේ පැත්තත් ඒ විදිහටම කපා ගන්නවා. දැන් අපි මේක කපාගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේකට අත් දෙක අල්ලන්නේ කියලා. දැන් අපි මේ අත් දෙක ගත්තොත් මම මේ තිබුණ අත් දෙක ඒ විදිහටම අල්ලන්න හදන්නේ. ඒක නිසා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අත් දෙක මේ එක ගානටම වගේ තියෙනවා. මම මේ කර්ව් එක වෙනස් කරන්නේ නැහැ. මම මේ තිබ්බ අත් දෙකේ ඒ කර්ව් එකම ඒ විදිහට මේකට අල්ලන්න යන්නේ. අපි බලමු කොහොමද මේක අල්ලගන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අපි කපාගත්ත බ්ලවුස් එකේ කොටස. මේ වගේ මම වටේම ඕවලොක් කරගෙන තියෙන්නේ. මුලින්ම අපි කරන්නේ මේක මේ විදිහට අත අල්ලගන්න. අපේ අත මේකට සම්බන්ධ කරගන්න. මුලින්ම මම මේ විදිහට අතේ මැද හොයාගෙන මේ වගේ පින් එකකින් අතේ මැද සලකුණු කරගන්න. මේ වගේ අපි අත් කට එකට තියලා මෙන්න මේ වගේ මැද තැන සලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට අපි සාමාන්‍යයෙන් බ්ලවුස් එක අත අල්ලන විදිහට මේ තියෙන්නේ මගේ අත කොටස. මේකත් මම මේ විදිහට මම අත කොටස වාටිය මේ විදිහට වාටියේ තිබුණ වාටිය මිතුරු කරලා මෙතන මූට්ටුව ලියාගෙන තියෙන්නේ. ඒ කෑල්ල මේ විදිහට තියලා මේකෙත් අපි හරි මැද හොයා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ හරි මැදවල් දෙක එකට තියලා අපි සාමාන්‍යයෙන් බ්ලවුස් එක අත අල්ලන විදිහට මේ විදිහට දෙපැත්තට මහ ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ අත් දෙක හරි ගානට මම හදාගත්ත අක්කටට හරි ගානට ගැලපෙන්න තිබුණා. මේ තියෙන්නේ මම එක අතක් අල්ලගෙන තියෙන්නේ. මේක මම මේ විදියට අපේ මැහුම් වාසිය කොටස
බ්ලවුස් එක පැත්තට නවලා මේකේ උඩින් පොඩි টপ ස්ටිච් එකක් ගහ ගන්නවා. දැන් මේ තියෙන්නේ අපි එක අතක් සම්බන්ධ කරගෙන টপ ස්ටිච් එකක් ගහලා ඉවර කරා. මේ විදිහටම අපි අනිත් අතත් සම්බන්ධ කරගන්නවා. දැන් මම මේ විදිහට අත් දෙකම මේකේ අල්ලගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ මේ විදිහට කන පිට හරවලා මේක අපි සාමාන්‍ය බ්ලවුස් එකක කරනවා වගේ මේ අංශය මුට්ටු කරගන්න ඕනේ. මේ විදිහට අපි වාටි එකතු කරලා මෙතන ඉඳන් අපිට පුළුවන් මේක පින්ස් ගහලා මේ විදිහට අන්දම ගන්න මේ වගේ කිහිලි කට්ට එක ළඟට එන විදියට මේ විදිහට අපි එක පැත්තක් මේ විදිහට පින් කරගත්තා. ඊපස්සේ අනිත් පැත්තත් අපිට පුළුවන් මේ විදිහට මෙතන මුලින්ම අපි කිහිල්ල එක ළඟට එන විදිහට පින් කරගන්නවා. ඊට පස්සේ අත එකතු කරලා මේ විදිහට අපිට පින් කරගන්න පුළුවන්. පස්සේ අංශය ඊට පස්සේ අපි කරන්නේ මේක මේ විදියට දෙපැත්ත මුට්ටු කරලා දැන් අපි මේ විදිහට එක පැත්තක් මුට්ටු කරගෙන ඉවරයි. ඒ විදිහටම අපි අනිත් පැත්තත් මුට්ටු කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ අතේ වාටිය නිමා කරගන්න එක. දැන් මම මේ තියෙන අත දිගමයි අපේ ෂර්ට් එකේ තිබුණ අත දිගමයි අරගෙන තිනේ. ඔයගොල්ලෝ හදිස්සියවත් අත් දිග ෂර්ට් එකක් ගත්තා නම් හරි ඔයගොල්ලෝගේ බ්ලවුස් එකේ අත මීට වැඩි කොට වෙන්න ඕන නම් හරි ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ විදිහට ටිකක් කපලා වාටියක් මහ ගන්න අලුතින්. මම මේක මේ විදිහටම ගන්න නිසා මම මෙතන දැන් වාටිය මේ විදිහට නවලා මේක ෆිනිෂ් කරගන්න. දැන් අපි අත් දෙක මහගෙන ඉවරයි. මේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. අත් දෙකේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ වාටිය මහ ගන්න. වාටියත් අපි මේ විදියට අපේ මෙතන පිටිපස්සෙන් කර්ව් එකක් තියෙන නිසා අපි මෙතන මැද ඉඳලා කර්ව් එකේ කියන්නේ පිටිපස්සේ මේ විදියට මැද හරියේ ඉඳලා පටන් අරගෙන මේ විදියට අපිට පුළුවන් ඕගොල්ලෝ වාටියට තියපු ඉඩ ප්‍රමාණය අනුව මේ විදියට නවලා පින්ස් ගහ ගන්න. මේක ඔයගොල්ලන්ට මේ විදිහට පින්ස් ගහගත්තම මහන්න ලේසි. ඊට
පස්සේ අපි මේක පැත්තකිනුත් මේ වගේ අපි පින්ස් ගහගන්න. මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපේ පැති දෙකේම ඉදිරිපස දිග එක ගානට තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේ විදිහට මුලින් එකක් පින්ස් ගහගෙන ඉවරුණාට පස්සේ අනිත් පැත්ත තියලා බලන්න ඕන අපේ පැති දෙකම එක ගානට තියෙනවද කියලා. මම දැන් මුලින් මේ පැත්ත මේ විදිහට පින්ස් ගහලා ඉවර කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ වගේ බ්ලවුස් එකේ අපේ බොත්තම් තියෙන කොටස මේ විදියට එකට තියලා මේ විදියට අපි එකට තියාගෙන අපි දැන් එක පැත්තක් පින්ස් ගහලා නවලන්නේ තියෙන මේ ප්‍රමාණයටම මේ පැත්තත් නවලා පින් කරගන්නවා. මේ විදියට අපිට පුළුවන් දෙපැත්තම එක සමාන එක දිගට වාටිය මහගන්න. දැන් මම මේ විදිහට වටේටම පින් කරගෙන තියෙන්නේ. දැන් අපි කරන්නේ මේක දැන් අපේ පිටිපස්සේ කර්ව් එකක් තියෙනවනේ. ඒක නිසා අපි මේක වාටිය මහගන්නකොට ටිකක් අමාරුයි මහගන්න රැලි වෙන්න බලනවා. ඒක නිසා අපි කරන්නේ මේ පිටිපස්සේ මැද ඉඳලා තමයි පටන් ගන්න. මොකද අපි මේ එක පැත්තක ඉඳලා පටන් ගෙන આવොත් ටිකක් වෙලා යනකොට මේ හරිය මැද හරිය ගොඩාක් රැලි වෙන්න පටන් ගන්නවා. අපිට මේ පිටිපස්සේ මැද ඉඳලා මහන්න පටන් ගත්තම රැලි ටික බැලන්ස් කරගෙන මහගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේ මහනකොටත් පොඩ්ඩක් රැලි වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි කරන්නේ මේ වාටිය ඇතුල් පැත්තෙන් මේ වගේ චූටි රැලි තිය මේ වාටිය එළිය පැත්තට රැලි නොපේන විදියට මහගන්නවා. දැන් අපි එක පැත්තක වාටිය මහගත්තා. අනිත් පැත්තත් මේ විදිහටම මැද ඉඳලා අනිත් පැත්තට මහගෙන යනවා. දැන් මේ තියෙන්නේ අපි මහල ඉවර කරගත්ත අපේ බ්ලවුස් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ ඉදිරිපසින් පොඩ්ඩයි පිටිපස්සෙන් මේ වගේ කර්ව් එකක් තියෙන අපේ ඒ ෂර්ට් එකේ තිබ්බ පොකට් එක මම වෙනස් කරන්න නැතුව ඒ විදිහටම තිබ්බා. අත් දෙකේ ඒ විදිහටම ඇල්ලුවා. මේ තියෙන්නේ ඒ විදිහටම මහල නිමා කරගත්ත බ්ලවුස් එක. මම ඔයගොල්ලන්ට පිටිපස්ස පෙන්නන්නම්. මේ තියෙන පිටිපස්ස පළුව අත් දෙකේ අපි කර්ව්ස් වෙනස් කරේ නැහැ. ඒ තිබ්බ විදියටම වගේ තමයි ඇල්ලුවේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝගේ ගෙදරත් මේ වගේ අඳින්න නැතුව පාවිච්චි කරන්න නැති ෂර්ට් ලොකු ෂර්ට්ස් තියෙනවා නම් මේ වගේ කපලා ඕගොල්ලන්ට ගැලපෙන ලස්සන බ්ලවුසස් මහගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරන ඕගොල්ලන්ටත් මේක try කරලා කොහොමද ප්‍රතිඵල කියලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒත් කමෙන්ට් කරන්න. මට පුළුවන් විදිහට මම පිළිතුරු දෙන්නම්. ඉතින් මේ වගේ තවත් ලස්සන බ්ලවුස් එකක් මහන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්. My Closet YouTube channel එකත් එක්ක රැඳී සිටියාට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.